ළමයි අයිබෝන් සියලු දෙනාට මේ නම් අපි ක්ලාස් එක පටන් ගමු. කට්ටිය මේට සම්බන්ධ වෙයි. 2021 දරුවන්ට පවත්වන ටියුෂන් ක්ලාස් එක තමයි ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. අපි දැන් මේ ඉදිරියට වැඩ කරන්නේ සෙකන්ඩ් පේපර් එකට ටාගට් කරලා ඒකෙන් එන අනිවාර්ය ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම කලින්ම කවර් කරනවා. අර මූල පාඩම් ටික 2022 පන්තිට ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සම්පූර්ණ සිලබස් එකම කවර් වෙනවා. මුලින්ම අපි සෙකන්ඩ් පේපර් එක ටාගට් කරලා තමයි මේ දවස් ටිකේ වැඩ ටික යන්නේ. ඉතින් ඒකෙදිත් අපි දැන් සමාගම් ගිණුම්කරණය තමයි මුලින්ම තෝරගත්තේ. මොකද ඔයාලට සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදියට අනිවාර්ය ප්‍රශ්නේ එන්නේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ප්‍රශ්න තමයි සමාගම් ප්‍රශ්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හොඳටම පුළුවන් වෙන්න ඕනේ. 100%ක්ම පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අර පළවෙනි ගාන මැනුනොත් එහෙම ඔයාලට එපා වෙනවා පේපර් එක කරන්නත්. ඒ නිසා මේක අපි හරියට කොට දාගමු මුලින්ම. ඉන්න අනතුරු අපි ඊළඟ ප්‍රශ්න වල ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මම මේ සමාගම් ගිණුම්කරණයට එකපාරට මම ආවේ නැහැ. මොකද මේ සමාගම් ගණන් හදද්දී ඔයාලා මූලික අවබෝධයක් තියෙන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. මම ගෲප් එකේ මැසේජ් එකක් දැම්මා. අංක 1ට ගිණුම්කරණ ප්‍රමිත සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ගිණුම්කරණ ප්‍රමිත සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ සමාගම් ගණන් හදද්දී. ඒ නිසා අපි ඊයේ සතියේ ගිණුම්කරණ ප්‍රමිත වලට අදාළ කියන සංකල්පනාත්මක රාමුවයි ගිණුම්කරණ ප්‍රමිත වලට අදාළයි මේ පැහැදිලි නෝට් එකක් දුන්නා. ඉතින් ඒකෙදි ගණන් නම් සාකච්ඡා කරේ නෑ. නමුත් ඒවට අදාළ ගණන් අපි සමාගම් වල ගැළපිලි වල හම්බෙද්දී අපි ඒවා ඩිස්කස් කරන්න පුළුවන් ඒ විදිහට. මොකද එතකොට ඔයාලට දැනට අර ප්‍රමිත පිළිබඳ මූලික අවබෝධයක් තිබුණාම ඇති. ඔයා දන්නවා දැන් ප්‍රමිතයක් ගත්තට පස්සේ ඒ ප්‍රමිතේ මොනවද අධ්‍යයනය කරන්න තියෙන්නේ මොනවද තියෙන විෂය කොටස් කියලා පැහැදිලිව ඔයාලා අවබෝධයක් තියෙනවා. ඒක පැහැදිලිව ඔයාලා නෝට් එකක් ගහගත්තා නම් ඉතින් එහෙම කරද්දී ඔයාලට ලේසි වෙනවා. මොකද අර ගණන් හදද්දී අපි ඒ ගණන් එතනට සම්බන්ධ කරගමු. ගිණුම්කරණ ප්‍රමිත තමයි අංක 1ට දැනගන්න ඕනේ මේ සමාගම් ගණන් හදද්දී. අනිත් එක තමයි ගැළපිලි සටහන්. ඉතින් මේකත් අපි කේවල ස්වාමී ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී අපි එකින් එක ගැළපිල්ල සාකච්ඡා කරා. අවසන් තොග වලින් පටන් අරගෙන අන්තිමේදී EPF ETF VAT ගැළපීම දක්වා අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒවට අදාළ පැහැදිලි නෝට් එකක් දීලා තියෙන්නේ. ඒවා කොහොමද ගලපන්නේ කියලා අපි දැනටමත් ඒ පන්තිරි කරලා තියෙන්නේ. ඉතින් ඒක පන්තිර සම්බන්ධුනේ බැරි වුණේ කට්ටියට ඒ අර රෙකෝඩින්ග්ස් බලලා ඒ නෝට් එක ෆිල් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවකට මැසේජ් එකක් දාන්න පුළුවන්. කතාරන් කෝල් එකක් දුන්නා ප්‍රශ්නයක් නැහැ. මේ දෙකයි තව එකක් දැනගන්න ඕන ප්‍රධාන වශයෙන්ම සමාගම් ගණන් හදද්දී වාට විශේෂ අයිතම ටිකක් තියෙනවා. අන්නේ විශේෂ අයිතම ටික ගැන අවබෝධයක් තියෙන්න ඕනේ සමාගම් ගණන් හදද්දී. ඉතින් මේව ගැන අවබෝධයක් නැතුව වාට සමාගම් ගණන් හදන්න බෑ. අපි දැනටම මේ මුල දෙක කවර් කරලා තියෙන්නේ. මේක හරි. මේ විශේෂ අයිතම ගැන අද සාකච්ඡා කරනවා. මේ පැය 3ක කාලය ඇතුළත. ඉන්න අනතුරු අපි සමාගම් ගිණුම්කරණේ පොඩි ගණන් ටිකකුත් හදනවා. අනිවාර්යයෙන්ම පාස් පේපර් පොතක් තියාගන්න ළඟින් ඒ ගණන් මොකද ඒ වාස්යෙන් තමයි හදන්නේ. මේක අර සම්පූර්ණ ටියුට් එකක් ඔයාලට දුන්නේ නැත්තේ. මොකද ඔයාලට පාස් පේපර් ක්වෙස්චන් ශාස්ත්‍රයෙන්ම කරන එක වඩාත් හොඳයි. මේක අර 2022 දරුවන්ට එමම පවත්වන පන්තියක් නම් අපි මුල ඉඳලම මේ හැම විෂය කොටසටම අදාළ ගණන් තියෙනවා නම් ඒ ගණන් දාලා ඒවා පැහැදිලිව කරනවා. නමුත් ඔයාලට මේ විෂය කරුණු පිළිබඳ අවබෝධයක් ලබා දීලා අර ඉක්මනට මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගණන් සාකච්ඡා කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද මේවා අත්දැක ගන්න කාලයක් නෑ ඔයාලට. හරි. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන් මේ සමාගම් ගානක් හදද්දී ඔයාලා දැනගන්න ඕනි. මම ඊට කලින් මේ පාඩමේ තියෙන විෂය කොටස් පිළිබඳ මූලික අවබෝධයක් ඔයාලට ලබා දීලා ඉන්න. එක පාඩට ගානක් හදන්න යන කලින් මූලික අවබෝධයක් ලබා දීලා මේ ගණන් හදන්නේ අපි අන්තිමට. මේවා කරන්නේ අපි අන්තිමට. මේ ඔක්කොම කල්ලි වුණාට පස්සේ තමයි අවසානයේදී මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ යටතේදී තමයි මේවා ඉගෙන ගන්න. ඒ නිසා ඊට කලින් අපි මේවා ගැන පුංචි අවබෝධයක් ලබාගෙන ගණන් වලට යමු. ඒක ඔයාලට වැදගත් වෙයි. හරි. දැන් සමහර අයට මේක පුළුවන් ඒ සමාගම් ප්‍රශ්න නැතුව ඇති. සමහර අයට මේක යන්තම් හැම්මෙන් අහුවලා ඉන්න කට්ටියත් ඇති. ඉතින් මේක මම කියලා දෙනවා මුලින් ධම්ම පිළිවෙලට. ඔයාලා හරියට අවබෝධ කරගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. හරි. මුලින්ම හැඳින්වීම. මේ හැඳින්වීම පාර්ට් එකේදී ඔයාලා දැනගන්න ඕනේ මේ සමාගමක් කියන්නේ මොකක්ද? සමාගමක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම දැන් හවුල් ව්‍යාපාර වලට නම් නිර්වචනයක් තිබ්බා. හරි. දැන් ඔයාලා දන්නවනේ ව්‍යාපාර සංවිධාන BS වල ඉගෙන ගන්නවා. ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගන්නවා. ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයේ පදනම් ඉගෙන ගන්නවා. මොනවද තියෙන්නේ?
හිමිකාරීත්වය අනුව ඊට පස්සේ පරිමාණය අනුව තව තියෙනවා අරමුණ අනුව හිමිකාරීත්වය අනුව අරමුණ අනුව පරිමාණය අනුව ඊට පස්සේ නිෂ්පාද්‍ය ස්වභාවය අනුව ඔය ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂ ඉගෙන ගන්නවානේ. අපි ගත්තොත් ඔය හිමිකාරීත්වය අනුව මම කලින්නුත් මේක කියලා දිනවා. හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්න පුළුවන් පෞද්ගලික අංශය සහ පොදු නැත්නම් රාජ්‍ය අංශය. මේ BS පාඩමක් එහෙම නෙවෙයි කරන්නේ. මම මේ පාඩම සම්බන්ධ වෙන තැන පොඩ්ඩක් තියරි වෙලා මම හැඳින්වීම් පාඩ එක ඉවර කරන්නම් ඉක්මනට. හරි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේකේ ගොඩක් තියෙනවා. කේවල ස්වාමී, පෞල් ව්‍යාපාර, සමාගම්, සමිති සංවිධාන නනතුරු සමූපාකාර තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය අංශය ගත්තොත් රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, මේක පෞද්ගලික අංශය. පෞද්ගලික අංශයේ සමිති සංවිධාන ඊට පස්සේ සමූපාකාර තියෙනවා. පොදු අංශය රාජ්‍ය අංශය ගත්තොත් රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, අනිත් එක රාජ්‍ය සමාගම්. ඉතින් මේක වලට ව්‍යාපාර අධ්‍යයනයේදී අධ්‍යයනය කරන් තියෙනවා මේ වගේ නිර්වචන වාසි අවාසි මේවා සංසන්දනය කම්පෙයාර් කරන්න තියෙනවා. ඕවා ලියාපදිංචිය කරන්නේ කොහොමද? ඒ අදාළ සියලු කාර්යයන් සම්බන්ධයෙන්ම හොඳ අවබෝධයක් තියෙනවා ඔයාලට. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ව්‍යාපාර අධ්‍යයන විෂය. අදාළ ශිෂ්‍යයෙක් විදියට. හරි. ඉතින් අපි ගිණුම්කරණයේදී මේවට අදාළ ගිණුම්කරණය පැත්ත කතා කරනවා. අපි කේවල ස්වාමී ව්‍යාපාරවල ගිණුම්කරණය දැනටමත් සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම හවුල් ව්‍යාපාරවල අපි වීඩියෝ එකක් දැම්මා. පාඩමක් කළා හවුල් ව්‍යාපාරට අදාළ ඒකට අදාළ විෂය කොටස් පැහැදිලි කරා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැන සාකච්ඡා කරා. ඒක නැවතත් අවශ්‍ය නම් අපි 2022 පන්තියට ඒක ඊළඟට කරනවා 12 වෙනි පාඩම විදියට. ඉතින් මේ පාඩමේදී ආවරණය කරගන්න පුළුවන් හවුල් ව්‍යාපාර. හරි. ඊට පස්සේ සමාගම් ගිණුම්කරණය තමයි අද පාඩමේ අපේ මාතෘකාව. වාගේ A level second paper එකේ අනිවාර්ය ප්‍රශ්නය. ලකුණු බොහෝ ප්‍රමාණ 40 ප්‍රමාණයක් එනවා. ඉතින් අනිවාර්ය ප්‍රශ්නයක් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒ නිසා ගොඩාක් වැදගත් ප්‍රශ්නයක් තමයි මේ සමාගම් ගිණුම්කරණය. සමිති සංවිධාන නැත්නම් කො ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා කියනවා. අපි 2022 පන්තියේ ඊළඟ සතියේ සාකච්ඡා කරනවා මෙන්න මේ සමිති සංවිධාන කියන එක. ඒ නිසා මේ හැම විෂය කොටසක්ම ගැන කතා කරනවා. මේ රාජ්‍ය පැත්ත, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම් සම්බන්ධයෙන් ගිණුම්කරණය කොහොමද කරන්නේ කියලා අපි අපේ සිලබස් එකේ කතා කරන්නේ නැහැ. ඒ නිසා මේක ගිණුම්කරණය පැත්ත අපිට වැදගත් නැහැ. නමුත් ඔයා BS ව්‍යාපාර අධ්‍යයනයේ අදාළ ශිෂ්‍යයෙක් විදිහට මේ වගේ තියරි පැත්ත මේ වගේ වෙන්නේ මොනවද වැඩ ටික ඔක්කොම දැනගන්න. වාසි අනමන කතන්දර ටික ඔක්කොම දැනගන්න ඕනි ව්‍යාපාර අධ්‍යයන විෂය ආධාරව. හරි. සමාගම් ගිණුම්කරණය තමයි අපේ මාතෘකාව. ඉතින් මේ ඇවිල්ලා හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. හරි. ඉතින් හිමිකාරීත්වය අනුව මේව වර්ගීකරණය කරද්දී ළමයි මේ වගේ වෙනස තමයි හිමිකම. හිමිකම තමයි වෙනස තියෙන්නේ. අයිතිය. දැන් අයිතිය ගත්තොත් දැන් කේවල ස්වාමී ව්‍යාපාරයක අයිතිය තියෙන්නේ තනි පුද්ගලයෙක් සතු. හරි. හවුල් ව්‍යාපාරයක හවුල් ඒ කියන්නේ දෙන්නෙක්ව 20ක්ව ඒ හවුල් කරුවන් අතර තමයි අයිතිය තියෙන්නේ. සමාගමක අයිතිය ගත්තොත් කොටස් හිමියන් අතර තියෙන්නේ. ඒ වගේ තමයි මේ වගේ තියෙන්නේ. හරි. එතකොට මේ වගේ වෙනස තමයි හිමිකම. එතකොට ළමයි හිමිකම ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම මේ කේවල ස්වාමී ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ අපි ගිණුම්කරණයේ ගණන් හදද්දී කේවල ස්වාමී ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධනය ධන ලාභය කියලා ඒක එකතුව දෙන්න. ප්‍රාග්ධනය ධන ලාභය ඊට අමතරව ගැණිලි තියෙනවා. පින ගැණිලි අඩු කළා එන වටිනාකම තමයි හිමිකම කියන්නේ. කේවල ස්වාමී ව්‍යාපාරයක අපි ගණන් හදද්දී එහෙමනේ අදුවේ හිමිකම හැදෙන්නේ එහෙමනේ. ඊළඟට හවුල් ව්‍යාපාරයක අපි ගණන් හදද්දී හදුවා හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් වල එකතුව. ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් වල එකතුයි. හරි. නමුත් මේ සංස්ථාපිත සමාගමක අපි ගත්තොත් සමාගමක හිමිකම හැදෙන්නේ මේ මුකුත් වලින් නෙවෙයි සමාගමක හිමිකමේ කොටස් කීපයක් තියෙනවා. අපි ගත්තොත් පිළිවෙලට මම ලියන්නම්. පළවෙනියට තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය.
පොදු දැන් තෙලුව ඊළඟට කියන රඳවාගත් තිපය. රඳවාගත් තිපය. රඳවාගත් තිපය. ප්‍රත්‍යාගණන සංචිත. ප්‍රත්‍යාගණන සංචිත. පොදු සංචිත. සංචිත. ඔය කියන කොටස් වලින් තමයි සමාගමක හිමිකම හැදෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි හිමිකාරීත්වය අනුව මේ ආකාරයෙන් ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරද්දී හිමිකමේ තමයි ප්‍රධාන වශයෙන් වෙනස තියෙන්නේ. හිමිකමේ වෙනස ගැන කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක හිමිකම හැදෙන හැටි, හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන හැටි ඔයාලට අවබෝධයක් තියෙනවා. සංස්ථාපිත සමාගමක තමයි දැන් අපි කතා කරමින් යන්නේ. හරි. ඒකත් දැන් ඔයාලට පැහැදිලි. මම දැන් පාඩම් පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්නම්. මූලික හැඳින්වීමක් කරන්නම්. මේ පිළිබඳව අයිඩියා එකක් තියාගන්න. සමාගම් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? මේ සමාගම කියන්නේ ව්‍යාපාර සංවිධාන අතර වෙනස, හිමිකම තමයි වෙනස් වෙන්නේ. අනිත් අයිතම වෙනස් වෙන්නේ නැහැ. මාළකෝඩ වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමාගම් වලට අදාළ විශේෂ අයිතම ටිකක් තියෙනවා. මම ඒ ගැන ඒ ගණන් හදද්දි පැහැදිලි කරන්නම්. හරි. ඉතින් මේ සමාගම් ගත්තට පස්සේ ළමයි සමාගම් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම ওই සමාගම් වලට නිර්වචනයක් කියලා එහෙම දැන් අවුල් ව්‍යාපාර වලට නිර්වචනයක් තිබුණානේ. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය කියලා නිර්වචනයක් තිබුණා. ඒක තිබුණේ 1890 හවුල් ආශ්‍රා පනතේ තමයි ඒක තිබුණේ හවුල් ව්‍යාපාර පිළිබඳ නිර්වචනය. නමුත් මේ සමාගම් වලට අදාළ අපි කියන්නේ සාමාන්‍ය සමාගමක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කර ඇති නෛතික පුද්ගල භාවයක් ඇති නැත්නම් කිව්වොත් සංස්ථාපනය කර ඇති ව්‍යාපාර සංවිධාන වේ. ව්‍යාපාර සංවිධාන වේ. සමාගම් විදිහට සමාගම් කියන්නේ මේක කියලා ඔයා දන්නවා. මේ මටත් වඩා හොඳට දන්නවා ඇති සමහරට ව්‍යාපාර අධ්‍යයන විෂයදී හොඳට ඉගෙන ගන්න ඕනේ මේ දිරි පැත්ත. මේවා තමයි සමාගම් කියන්නේ. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගම්. මේක ලියාපදිංචියේ සංස්ථාපනය කරනවා කියන්නේ දෙකක් ළමයි. ඔයාලා දන්නවත් ඇති ව්‍යාපාරේ සාමාන්‍ය අපි හවුල් ව්‍යාපාර නම් ලියාපදිංචිය කරන්නේ. කේවල ස්වාමී ව්‍යාපාර නම් ලියාපදිංචිය කරන්නේ. දැන් මෙතනද අපි මෙතන කියන්නේ නැහැ අපි 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති කියලා නෙවෙයි දාන්නේ අපි සංස්ථාපනය කළ ඇති කියලා දාන්නේ. ඒ කියන්නේ සංස්ථාපනය කරනවා කියන්නේ අර ලියාපදිංචියත් එක්ක නෛතික පුද්ගල භාවයකුත් ලැබෙනවා. නෛතික පුද්ගල භාවයකුත් ලැබෙනවා. ඒක තමයි අර සංස්ථාපනය වෙන්නේ. සංස්ථාපනය කිරීමෙන් වෙන්නේ. ඉතින් නෛතික පුද්ගල භාවය කියන්නේ නීතිය ඉදිරියේ වෙනම ඒකකයක්. වෙනම පුද්ගලයෙක් වශයෙන් පිළිගැනීමක් ලැබෙනවා මේ සමාගම් වලට. ඒක තමයි විශේෂත්වය. ඉතින් නෛතික පුද්ගල භාවයක් ලැබුණට පස්සේ මොනවද ලැබෙන්නේ කියලා ඔයාලා දන්නවා. ඔයාලා නෛතික පුද්ගලයාක් තියෙන ව්‍යාපාරවල අනිවාර්යයෙන්ම මේ ව්යාපාර අධ්‍යයන විෂයදී තියෙන්නේ ඔයාලට මම නිකන් කියන්නම්. නෛතික පුද්ගල භාවයක් තියෙනවා නම් ව්‍යාපාරයට ඒ ව්‍යාපාරයේ නමින් නඩු වලට එළඹෙන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකරුගේ නමින් නෙවෙයි. දැන් හිතන්නකෝ මේ සිරිපාල අංකල්ගේ කඩේ බඩු කිරද්දි දැන් හිතන්නකෝ ළමයි ගිහිල්ලා කවුරු හරි බඩුවක් ගන්නවා. බඩුවක් අරගෙන ඉවරලා ඒකේ අඩුවෙන් තමයි කිරලා දෙන්නේ. ඉතින් ඒ ළමයා ගිහිල්ලා ව්‍යාපාර අධ්‍යයන විෂය ගිණුම් කරන විෂය හදාාර නිසා එයා දන්නවා එයා ගිහිල්ලා පාරිභෝගික කටයුතු අධිකාරියට ගිහිල්ලා පැමිණිලි කරනවා. පැමිණිලි කරාට පස්සේ එතනින් ඇවිල්ලා නඩු දාන්නේ සිරිපාල අංකල්ට. කඩේට නෙවෙයි නඩු දාන්නේ සිරිපාල අංකල්ට. කේවල ස්වාමී ව්‍යාපාරේ. නමුත් මේ සමාගමක් ගත්තොත් පස්සේ ඒ සමාගමට කවුරු හරි අයිතිකාරයෙක් වැරද්දක් කරා කියලා අයිතිකාරයෙක් මොකක් හරි කරා කියලා ඒ අයිතිකාරයට විරුද්ධව නෙවෙයි ඒ සමාගමේ නමින්ම තමයි නඩුව වැටෙන්නේ. එහෙනම් අයිතිකාරයේ පෞද්ගලිකව බලපෑමක් දෙන්නේ නැහැ. ඒ නෛතික පුද්ගල භාවය ලැබුණාට පස්සේ. ඒ වගේම අපි සමාගමක් නම් වෙනත් අයට නඩු පවරද්දී අර සමාගමේ නමින්ම නඩු පවරන්නත් පුළුවන්. නෛතික පුද්ගල භාවයක් තියෙන හින්දා. ඒ වගේම වත්කම් අත්පත් කරගන්න පුළුවන්. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. නෛතික පුද්ගල භාවයක් නැත්තම් මේ සංස්ථාපනය කිරීම නිසා. ඔයා ඉගෙන ගන්න ඔයාලා ව්‍යාපාර අධ්‍යයන විෂයදී. ඒ නිසා මම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේව ගැන. ඉතින් මේ සමාගම් පනතට අනුව ළමයි ප්‍රධාන වශයෙන්ම සමාගම් වර්ගීකරණය කරනවා. කොටස් 4කට. කොටස් 3කට වර්ග කරනවා. එකක් සීමා රහිත සමාගම්.
සීමා සහිත සමාගම් සහ අනිත් එක මොකද්ද? ඇපෙන් සීමිත සමාගම්. ඇපෙන් සීමිත සමාගම්. ඇපයෙන් සීමිත සමාගම්. ඇපෙන් සීමිත සමාගම්. ඊට පස්සේ මේ සීමා සහිත සමාගම් කියන එක තවදුරටත් වර්ගීකරණය කරනවා. ඔයාලා දන්නවා. සීමා සහිත පොදු සමාගම්, නැත්නම් සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත පොදු සමාගම්, ඒ වගේම අක්වෙරළ සමාගම් සහ විදේශ සමාගම්. අක්වෙරළ සමාගම් සහ විදේශ සමාගම් ලෙස. ඉතින් ඔයාලා ව්‍යාපාර අධ්‍යයන විෂයේදී මේවා ඉගෙන ගන්නවා, මේවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා මම මේවා කියන්න යන්නේ නැහැ නිකන් අමතර කාලයක් යන නිසා. මොකද අපිට අවශ්‍යයි මේ වගේ ගිණුම් කර්ණයේ පැත්ත කතා කරන්න. ඒ නිසා මම මේවා ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාට BS note tab බලලා ඒක පැහැදිලි කරන්න පුළුවන්. මේක අර 2022 ළමයින්ට පවත්වන පන්තියක් නම් අපිට පැහැදිලි කිරීම එක්ක ඉමීට යන්න පුළුවන්. නමුත් ඔයාලට වැඩිපුරම අර ගණන් හදන එක තමයි ටාගට් වෙන්න ඕනේ. ඒ නිසා මම ඒ ගණන් වලට ඉක්මනට යන්න ඕන නිසා මේවා ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේවා අපිට මේ ගණන් හදන මේ තීරි පැත්ත අහන්නේ නැහැ මේ ගිණුම් කරන විෂයේදී. ඒ නිසා අපි ගණන් වලට ඉක්මනට යමු. මේවා ගැන තියරි පැත්ත මේවා සීමා රහිත සමාගමක් කියන්නේ මොකද්ද? සීමා සහිත සමාගම් කියන්නේ මොනවද? ඇපෙන් සීමිත සමාගම් කියන්නේ මොනවද? ඇපෙන් සීමිත සමාගම් කියන්නේ අර කොටස් නිකුත් කරන්නේ නැහැ. නමුත් ඒකේ කියන්නේ ඒක සමාගම විසිරුවා හරින විට සමාගමේ වත්කම් වලට දායක වෙන්න කොච්චරක්ද කියලා ඒක නිශ්චිතව සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් වීමක් වෙනවා මේ ඇපෙන් සීමිත සමාගම් වලට. ඒක ගැන ඔයා දන්නවා. ඒ වගේම සීමා සහිත පෞද්ගලික සමාගම්, පොදු සමාගම් මේ දෙක අතර වෙනස්කම් ඔයා දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ වගේම අක්වෙරළ සමාගම් කියන්නේ අපේ වෙරළෙන් පිට අපේ කියන්නේ වෙනත් රටක තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. නමුත් ලංකාවේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කළා. වෙනත් රටක ව්‍යාපාර කටයුතු කරනවා තමයි මේ අක්වෙරළ සමාගම් කියන්නේ. එතකොට විදේශ සමාගම් කියන්නේ වෙනත් රටක සංස්ථාපනය කළා ලංකාවේ ව්‍යාපාර කටයුතු කරනවා තමයි මේ විදේශ සමාගම් කියන්නේ. මේවා ගැන ඔයාලට අනිවාර්යයෙන්ම අවබෝධයක් ලැබෙනවා මේ BS විෂයේදී මේවා ගැන හොඳට කියලා දෙන්න නිසා. ඒ නිසා මම ඒවා නැවතත් කියන්න යන්නේ නැහැ. හරි. ඉතින් මේ දේවල් ටික මූලික වශයෙන් දැනගන්න ඕනි මේ සමාගම් සම්බන්ධයෙන්. මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕනි. සීමා සහිත පෞද්ගලික පොදු අතර වෙනස්කම් ඔය සියල්ලම ගැන අවබෝධයක් තියෙන්න. හරි. මම ඊළඟ විෂය කොටසට යන්නම්. මොකද අපි ඉක්මනට ගණන් වලට යන්න ඕන නිසා. කොටස් නිකුත් කිරීම කියන විෂය කොටස. මේවා ගැන පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ මම. මොකද නිකන් අමතර කාලයක් යන නිසා. හරි. මම ගණන් හදද්දී එමෙහිට කරන්නම්. මොකද අද ගණන් සාකච්ඡා කරන්නත් ඕනි. ප්‍රධාන වශයෙන්ම ආදායම් බදු ගැලපීම, දේපල පිළිවෙත උපකාර සටහන, භාවිත අයිතිය යටතේ ඇතිවත්කම් ඕවා ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න මම හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු අපේ කාලයත් එක්ක කොහොමද කියලා. ඒ නිසා ඒවට අපි ඉක්මනට යමු. හරි. කොටස් නිකුත් කිරීම. දැන් ළමයි ඔයාලා දන්නවා සමාගමක හිමිකම ගත්තට පස්සේ හිමිකමේ කොටස් කීපයක් තියෙනවනේ. හිමිකමේ කොටස් කීපයක් තියෙනවා. හරි. කේවල සම ව්‍යාපාරික වගේ නෙවෙයිනේ. කොටස් ප්‍රාග්ධනය, පොදු සංචිත, ප්‍රත්‍යගන්න සංචිත, රඳවාගත් තිබෙම ඔය ආදී වශයෙන් හිමිකමේ සංරචක ගොඩක් තියෙනවා. හරි. ඉතින් අපි ওই හිමිකමේ විචල්‍ය වෙනස් වීම පෙන්වන්න අපි වෙනම ප්‍රකාශයක් රූල් කරනවා. මම ඉදිරියේදී කියන්නම් ඒ ගැන වැඩිදුරටත් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කියලා. ඒක මම ඉදිරියේ ගණන් හදද්දි කියන්නම්. ඊට කලින් ওই හිමිකමේ තියෙන සංරචකවල කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් හිමිකමේ සංරචකවල පළවෙනි එක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් මම අවබෝධයක් ලබා දෙන්නම්. එතකොට ඔයාලට මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු දෙක සම්බන්ධයෙන්ම දැනගන්න ඕනි. කොටස් ප්‍රාග්ධනයට අදාළව. කොටස් නිකුත් කිරීම, හිමිකම් නිකුතුව, ප්‍රසාද නිකුතුව. ඔය කරුණු තුන සම්බන්ධයෙන්ම දැනගන්න ඕනි අර කොටස් ප්‍රාග්ධනයට අදාළව. ඒ කියන්නේ අර හිමිකමේ එක කොටසක් විතරයි කොටස් ප්‍රාග්ධනය කියන්නේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියන්නේ. තව තියෙනවා අනිත්‍ය මොනවද? ප්‍රත්‍යගන්න සංචිත, පොදු සංචිත, රඳවාගත් තිබෙන. ඒව ගැන මම පැහැදිලි කරන්න. නමුත් මේ කොටස් ප්‍රාග්ධනයට අදාළ විශේෂ දේවල් ටිකක් දැනගන්න ඕනි. මේ
කොටස් නිකුත් කිරීම ඒ වගේම හිමිකම් නිකුතුව ප්‍රසාද නිකුතුව ඔය තුන ගැනම අවබෝධයක් තියෙන්න ඕනි මේ සමාගම් ගණන් හදද්දී. ඒ නිසා මම මුලින්ම මේ කොටස් ප්‍රාග්ධනයට අදාළ මෙන්න මේ කැලේ තුන සම්බන්ධයෙන් පැහැදිලි කරලා ඉන්න. හරි. දැන් මෙහෙමනේ. දැන් සමාගමක් ගත්තොත් අනිත් ව්‍යාපාර වගේ නෙවෙයි සමාගම ප්‍රාග්ධනය රැස් කරන්නේ කොටස් නිකුත් කළා. කොටස් නිකුත් කිරීමෙන් තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. කොටස් නිකුත් කිරීමෙන්. ඉතින් මුලින්ම දැනගන්න ඕනේ මේ කොටසක් කියන්නේ මොකක්ද කියලා. කොටසක් කියන්නේ ළමයි සාමාන්‍ය ව්‍යාපාරයේ හිමිකම නැත්නම් ව්‍යාපාරයේ කොටස් ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ එක පුංචි පංගුවක් තමයි කොටසක් කියන්නේ. ප්‍රාග්ධනයේ කුඩා මේක ප්‍රාග්ධනයේ සැදී ඇති කුඩා මේකකයක් තමයි කොටසක් කියන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය කියන එක අපි මෙහෙම කොටුවක් ගත්තොත් මේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියන එක මේක ගත්තොත් මෙන්න මේක කොටස් වලට බෙදලා මේක සැදිලා තියෙන කුඩා මේකකයක්. කුඩා මේකකයක් තමයි කොටසක් කියන්නේ. හරි? ඒ කියන්නේ සමාගමක එක කොටසක් තිබුණත් ඒ සමාගමේ ඔහු අයිතිකාරයෙක්. හරි? දැන් මෙහෙම කිව්වොත් දැන් ඔයාලා දන්නවනේ දැන් තියරි පැත්ත හොඳට අවබෝධයක් තියෙනවනේ. දැන් සීමා සහිත පෞද්ගලික සමාගම් වල කොටස් සෝනායකර වලට කොටස් සෝනායකර ප්‍රසිද්ධිය නිකුත් කරන්න බෑ. ඒ වගේම පොදු සමාගම් වල ප්‍රසිද්ධිය නිකුත් කරන්න පුළුවන්. ප්‍රසිද්ධිය නිකුත් කරන්නේ කොහොමද? අර සංස්ථා ප්‍රකාශයෙන් කියන්නේ කරන්නේ මහජනයාට කොටස් සෝනායකර වලට සහභාගී වෙන ලෙස ප්‍රසිද්ධිය ආරාධනා කරමින් නිකුත් කරන ප්‍රකාශය තමයි සංස්ථා ප්‍රකාශය කියන්නේ. ඒක කරන්නේ සීමා සහිත පොදු සමාගම් වල. පෞද්ගලික සමාගම් වල කොටස් නිකුත් කරන්න බෑනේ ප්‍රසිද්ධිය. එතකොට ඒකේ සංස්ථා ප්‍රකාශයක් ඒ කරුණු ටික වෙන්නේ නැහැ. පොදු සමාගම් වල ප්‍රසිද්ධිය ආරාධනයක් කරනවා. ඒක කරන්නේ සංස්ථා ප්‍රකාශයක් කරා. ඉතින් එහෙම සංස්ථා ප්‍රකාශයක් කරා ආරාධනා කළා මහජනයා කොටස් ගත්තට පස්සේ ওই සමාගමේ අයිතිකාරය වෙන්න පුළුවන්. දැන් ඔයාටත් ගිහිල්ලා සමාගමක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. එක කොටසක් ගත්තා සමාගමේ අයිතිකාරයෙක්. හරි? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මහා ලොකු ගණන් වලට නෙමෙයි කොටසකගේ සාමාන්‍ය රුපියල් 10යි 15යි 20යි ඔය වගේ. කියන්නේ රුපියල් 10 කොටසක් ගත්තොත් ඔයා සමාගමේ අයිතිකාරයෙක්. හරි? කියන වාට කොටස් මිලදී ගන්න අවශ්‍ය නම් ඒකේ කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ව්‍යාපාර අධ්‍යයන විෂයදී වාට ඒ ප්‍රැක්ටිකල් පැත්තක් කියලා දෙනවා ඇති. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා කොටස් තරවකාර සමාගමක ලියාපදිංචි වෙලා ඔයාට පුළුවන් ඒක ඒ තරවකාර සමාගම හරහා ඔයාට කැමති සමාගමක කියන්නේ කොටස් මිලදී ගන්න. කොටස් මිලදී කරගෙන ඔයාට කරන්න පුළුවන්. සාමාන්‍ය ඕකේ වෙන්නේ ළමයි ප්‍රැක්ටිකලි ඔයා ගත්ත කියමුකෝ රුපියල් 10 කොටස් 100ක් ගත්ත කියමු. මම මේ ප්‍රැක්ටිකල් පැත්ත කියන්නේ 10 කොටස් 100ක් ගත්තා. ඒ කියන්නේ රුපියල් 1000ක් වියදම් කරලා රුපියල් 10 කොටස් 100ක් ගත්තා. ඔයා කරන්නේ ඕක ඉඳලා ටික කාලයක් බලන් ඉඳලා මේ රුපියල් 10 කොටස රුපියල් 15ක් විතර වුණ දවසට. දැන් මේ දවස්වල නෙමනම් කොටස් මිල සමහර විට අඩු වෙනවා ඇති. ගත්ත මිලට වඩා අඩු වෙනවා ඇති. ඔයා කරන්නේ සාමාන්‍යයෙන් කොටස් වෙලන් පොලේ ගනුදෙනු වෙන්නේ එහෙමයි. ඔයා මේ 10ට ගත්ත කොටස කවදා හරි ඉන්නවා ටික අවුරුදු ගාණක් ඉන්නවා. 1000ක් නෙවෙයි 100ක් නෙවෙයි ලක්ෂ ගාණක් වියදම් කරලා කොටස් ගන්න පුළුවන්. එතකොට අර ලාභය වැඩි. එතකොට මේක කවදා හරි 15ක් වුණ දවසට ඔයා අන්න විකුණන්න තීරණය කරනවා මේ කොටස් 100. එතකොට විකුණලා ඔයාට රුපියල් 1500ක් හම්බ වෙනවා. ඔයා රුපියල් 1000යි වියදම් කරේ කොටස් මිලදී ගන්න. අර අවුරුද්දකින් විතර කොටස් විකුණලා ගන්නවා 1500ක්. එතකොට ඔයාට රුපියල් 500ක ලාභයක් හිමි වෙනවා. ඔන්න ඔක තමයි සාමාන්‍ය කොටස් වලද පොලේ ගනුදෙනු කරද්දී වෙන්නේ. නමුත් ඔයා මේ විකුණන්න නැතුව කියලා තිබුණොත් මම විකුණන්නේ නැහැ මේක සමාගමේම තියෙනවා. තියලා තිබ්බොත් එහෙම ඔයාට ඒකේ ලාභාංශ හම්බ වෙනවා අවුරුද්දක් අවසානයේදී. ප්‍රැක්ටිකලි ඒක වෙනවා. අනිවාර්යෙන් මේ තරණ කොටස් ප්‍රමාණය අනුව නිශ්චිත ලාභාංශයක් හම්බ වෙනවා. ඒක ඔයාගේ account එකට වැටෙනවා. ඒක වෙනවා ප්‍රැක්ටිකලි. හරි? ඉතින් ඒක තමයි ප්‍රායෝගික වෙන දේවල් ටික සාමාන්‍ය මේ දවස්වල එහෙම නම් කොටස් මිල අඩු ඇති අඩුවට අරගෙන වැඩියට විකිණීමක් තමයි ගොඩක් කට්ටිය කරන්නේ. එතකොට අර එතනින් ලාභයක් ජනිත වෙනවා. ඉතින් අර ඒක හොඳට ඇනලයිස් කරලා බලන්න ඕනේ සමාගමේ කලින් අවුරුදු වල කොහොමද ප්‍රගතිය එන්න කොටස් මිල එන්න අඩු වෙනවද වැඩි වෙනවද නැත්නම් ඔයගේ හරියට ඒක මේ ඇනලයිස් කරලා ඒවා කරන්න ඕනේ වැඩ. ඒ
එකපාරට ඉන්වෙස්ට් කරන්න ගියොත් එකපාරට ආයෝජනය කරන්න ගියොත් ඔයා දාපු මුදල් නිකම්ම අපතේ යීමක් වෙනවා. ඒ නිසා ඒවා මේ කරනවා නම් ඒවා හරිය විදියට පිළිවෙලට කරන්න ඕනේ. හරි. ඉතින් කොටසක් කියන්නේ මොකක්ද දන්නවා? සමාගමේ ප්‍රාග්ධනයෙන් එක පුංචි කෑල්ලක්, පුංචි පංගුව, කුඩා මේකකේ තමයි කොටසක් කියන්නේ. කොටසක් කියන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම කොටස් වර්ග දෙකක් තියෙනවා. ඔයාලට ඉගෙන ගන්න සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. ඒ වුණාට අපිට උසස් පෙළ ගිණුම් කරේදී වර්ණීය කොටස් එන්නේ නැහැ. සාමාන්‍ය කොටස් සම්බන්ධයෙන් දැනගත්තාම ප්‍රමාණවත්. සාමාන්‍ය කොටස් සම්බන්ධයෙන් අවබෝධයක් තිබුණාම ප්‍රමාණවත්. මොකද අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේත් අපි ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය විතරයි. වර්ණීය කොටස් සම්බන්ධයෙන් ගණන් එන්නේ නැහැ ඔයාලට. ඒ ගැන අවබෝධයක් අවශ්‍ය නැහැ. ඒ වගේ තියරි පැත්ත ව්‍යාපාර අධ්‍යයන විෂයේදී ඉගෙන ගන්නවා ඔයාලා. හරි. කොටස් ගැන දන්නවා. කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරනවා කියන දන්නවා දැන්. හරි. කොටස් නිකුත් කරන්න දැන් පෞද්ගලික සමාගමකට ප්‍රසිද්ධිය නිකුත් කරන්න බෑ. නමුත් සීමා සහිත පොදු සමාගමක පොදු ප්‍රසිද්ධිය නිකුත් කිරීමක් කරනවා. සංස්ථා ප්‍රකාශයක් කරාම ඒ කියන්නේ මහජනයාට ප්‍රසිද්ධියේ ආරාධනා කරනවා කොටස් ඕන අය කර මිලදී ගන්න කියලා. ඒක දැන්වීමක්, චක්‍රලේඛයක්, ඒ ඕනම එකක් වෙන්න පුළුවන් මේ සංස්ථා ප්‍රකාශය කියන එක. හරි. හරි. කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒ දේ දන්නවද? කොටසක් කියන්නේ මොකද්ද සහ ඒක නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරනවා කියලා දන්නවා. ඉතින් තව දෙයක් දැනගන්න ඕනි මේ කොටසකට නිශ්චිත වටිනාකමක් නැහැ. නිශ්චිත වටිනාකමක් නැහැ. ඒ කියන්නේ නාමික අගයක් නැහැ. නිශ්චිත වටිනාකමක් නැහැ. නිශ්චිත වටිනාකමක් නැහැ. නිශ්චිත වටිනාකමක් නැහැ. ඒ කියන්නේ ළමයි දැන් ඕකේ කියනවා අර කොටසක ප්‍රතිෂ්ඨාව කියලා වචනයක් තියෙනවා. කොටසක ප්‍රතිෂ්ඨාව. මෙතෙන්දි කියන්නේ ළමයි අර කොටසකට අර නිශ්චිත වටිනාකමක් නැහැ. මේ කොටස රුපියල් 10යි. 10 කියලා හැමදාම රුපියල් 10 එහෙම නැහැ. මේ කොටසක මිල තීරණය වෙන්නේ ඒක අධ්‍යක්ෂකවරු තමයි තීරණය කරන්නේ. සමාගමක ওই පාලන බලතල කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඔයාලා දන්නවනේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා කියලා. දැන් සීමා සහිත පෞද්ගලික සමාගමක් ගත්තොත් අවම අධ්‍යක්ෂකවරු මට මතක විදිහට එකයි ඉන්න ඕනේ. එකයි අවම අධ්‍යක්ෂකවරු උපරිමයේ සීමාවක් නැද්ද ඔයද? ඒ කියන්නේ පොදු සමාගමක් ගත්තොත් අවම අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්න ඕනේ. ඉතින් අර අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් තමයි ওই පාලනය සිද්ධ වෙන්නේ. ඉතින් මේ කොටසක ප්‍රතිෂ්ඨාව නැත්නම් කොටසක නිකුතු වගේ තමයි මේ කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ. කොටසක නිකුතු අගේ තමයි ප්‍රතිෂ්ඨාව කියන්නේ. කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ. ඒ කියන්නේ කොටසකට නිශ්චිත වටිනාකමක් නැහැ. ඒක නිකුත් කරන මිල තමයි මේ කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ. ඒක තීරණය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය කරයි. කොටසක නිකුත් මේ ප්‍රතිෂ්ඨාව කියන්නේ කොටසක නිකුතු වගේ ඒක අධ්‍යක්ෂක මණ්ඩලය තමයි තීරණය කරන්නේ. ඒක නිශ්චිත වටිනාකමක් නැහැ කොටස් වලට. නිශ්චිත වටිනාකමක් නැහැ. හරි. ඉතින් ওই දේවල් සම්බන්ධයෙන් දැනගන්න ඕන ප්‍රධාන වශයෙන්ම අර කොටස් වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි සමාගමේ පාලන බලතල, අයිතිය, ඒ වගේම ඡන්දය ප්‍රකාශ කරන ඔය සියලු වරප්‍රසාද හිමි වෙනවා සාමාන්‍ය කොටස් හිමියන්ට. නමුත් වර්ණීය කොටස් හිමියන්ට ඒ වරප්‍රසාද හිමි වෙන්නේ නැහැ. නමුත් වර්ණීය නමේ කියනවානේ වර්ණීය කියන එකේ තේරුම වර්ණය කියන්නේ අර මේ වර්ණය කියන්නේ අර කැමැති කියන්නේ අර ලාභාංශ ප්‍රකාශ කිරීමේදී ලාභාංශ ගෙවීමේදී ප්‍රමුඛත්වය ලැබෙනවා මේ වර්ණීය කොටස් හිමියන්ට. ඒක තමයි විශේෂත්වය වර්ණීය කොටස් හිමියන්ට. වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීමේදී ප්‍රමුඛත්වය ලැබෙනවා. ඉන් අනතුරුව ලාභයක් තියනවා නම් සාමාන්‍ය කොටස් හිමියන්ට බෙදා හැරීමක් කරනවා. හරි. අර සාමාන්‍ය කොටස් හිමියන්ට අතුරු ලාභාංශ කියලා කියන්නේ අර සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීමක් කරනවානේ සමහර අවස්ථාවල කියන වාර්ෂික අවසානයේදී ලාභාංශ ගෙවීමක් කරනවා. ඒ කියන්නේ නිශ්චිත ලාභාංශයක් සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි වෙන්නේ නැහැ. මම මේ ප්‍රැක්ටිකල් ගත්ත එක කියනවාට ඒක ලේසි. නිශ්චිත ලාභාංශයක් සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි වෙන්නේ නැහැ. මෙච්චරයි කියලා හිමි වෙන්නේ නැහැ. ඒක සමාගමේ ලාභයක් තිබුණොත් එයාට හිමි වෙනවා. ලාභයක් තිබුණොත් හිමි වෙනවා. ඒකත් හිමි වෙන්නේ මේ වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවල ඉවරුනාට පස්සේ තමයි ඒ ගෙවල ඉවරුනාට පස්සේ ලාභයක් තිබුණොත් තමයි ඒක හිමි වෙන්නේ. ඒක තීරණය කරන්නේ අර ශේෂපත්‍ර දිනට පසු කාලෙදී තමයි අර රැස්වීම පවත්වන්නේ. ඔය මහසභ රැස්වීම කියලා දෙයක් තියෙනවානේ. ඔය රැස්වීම
වලදී තමයි ඒවා තීරණය කරන්නේ. ඔය රැස්වීම තීරණය කරන්න කලින් සමහර අවස්ථාවල වර්ෂයේ අවසානයේදී ලාභාංශ ගෙවීමක් කරනවා සාමාන්‍ය කොටස් හිමියන්ට. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. නමුත් ඔය නිශ්චිත ලාභාංශයේ ඒ ලාභාංශය යෝජනා කරන්නේ මහා සභා රැස්වීමේදී. මහා සභා රැස්වීමේදී යෝජනා කරන්නේ ඒ යෝජනා කරන ලාභාංශයට අපි කියනවා යෝජිත ලාභාංශය කියලා. යෝජිත ලාභාංශය කියලා. ඉතින් මේ ලාභාංශය අපි ඉගෙන ගන්නවා ශේෂපට්ට දෙන්න පසු සිදුවීම් කියලා. LKS 10 යටතේ. ඒක ඇවිල්ලා නොගලපන සිද්ධියක්. නොගලපන සිද්ධියක්. මොකද හේතුව තමයි ඒක ඇති වෙන්නේ ශේෂපට්ට දිනෙන් පස්සේ. ශේෂපට්ට දිනෙන් පස්සේ තමයි අර මහා සභා රැස්වීම තියෙන්නේ. ඒ ලාභාංශ යෝජනා කරන්නේ ශේෂපට්ට දිනෙන් පස්සේ. ඉතින් ඒක නොගලපන සිද්ධියක්. නොගලපන සිද්ධියක්. ඒකත් ඔයා දැනගන්න. යෝජිත ලාභාංශ කියන්නේ නොගලපන සිද්ධියක් අර ශේෂපට්ටේ පසු කාලෙදී තමයි ඇති වෙන්නේ. ඒ නිසා. හරි. නමුත් අතුරු ලාභාංශ අපි ගලපනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට. ඒක ගාණක් හදද්දී වාට සේෆ්ටි. ඉතින් ওই දේවල් තමයි ඒවා දැනගන්න ඕනේ. මේකේ තියරි පැත්ත මම මේකේ අර ගණන් ගිණුම් කරන්නට අදාළ දිස්සටහන් ටික දැන් කියනවා. ගිණුම් කරන්නට අදාළ දිස්සටහන්. හරි. හරි. මොකද වඩා වැදගත් වෙන්නේ වාට මේ ගිණුම් කරන්නේ පැත්ත තමයි වඩා වැදගත් වෙන්නේ මේ තියරි පැත්තට වඩා. නමුත් අර තියරි පැත්තත් එක්ක ඒ ප්‍රැක්ටිකල් සයිඩ් එකත් එක්ක කරගෙන ගියොත් ඔයාලට ලේසි මේක කරගන්න. නැත්නම් මේක පාඩම් කරගෙනම ගියොත් ටිකක් බෝරින් ගතියක් ඔයාලට සෙට් වෙයි. මේක ඇත්තටම කොහොමද වෙන්නේ මේක? කොහොමද අපිට කොටස් හිමියෝ වෙන්න බැරිද? අපි කොටස් හිමියෝ වුණාට පස්සේ මොනවද අපිට වෙන ලැබෙන වරප්‍රසාද? ඔය මේ හිතන්න ප්‍රැක්ටිකලි ඔය දේවල් ගැන සර් කෙනෙක් උගන්වද්දී මේක මෙහෙම තමයි කියලා එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයා දැනගන්න ඕනේ. ඇයි මේක ඔයා ප්‍රශ්න කරන්න ඕනේ. ඇයි ඒක මෙහෙම වෙන්නේ? ඇයි මේක එහෙම ප්‍රශ්න කරලා ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණාම තමයි ඔයා හරි දෙයක් ඉගෙන ගන්න. පාඩම් කරලම කොට දාන්න එපා. පාඩම් කරොත් මේක විභාගෙට විතරයි. විභාගේ පාස් වෙයි. ඉන්න අනතුරුව මොකුත් මතක නැහැ. එහෙම තේරුමක් නැහැ. දෙයක් ගන්න නම් හරියට මේක විෂය හරියට ඉන්න ඕන. හරි. කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කිරීමේ දිස්සටහන් ටික මම කියන්නේ. දැන් මම කිව්වා පෞද්ගලික සමාගම් වල ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරන්නේ නැහැ. මහජනයාට ප්‍රසිද්ධිය නිකුත් කරන්නේ නැහැ. නමුත් පොදු සමාගම් වල කොටස් වුණ අය කර ප්‍රසිද්ධියේ ආරාධනා කිරීමක් කරනවා සංස්ථා ප්‍රකාශයක් කරා ඒක සිද්ධ වෙනවා ඒ ප්‍රොසීඩියර් එක වදන්න. හරි. ඉතින් කොටස් නිකුත් කරාට පස්සේ සාමාන්‍ය අපි ඕකේ දිස්සටහන් ටික මම කියන්නම් දිස්සටහන් ටික පළවෙනි එක තමයි කොටස් නිකුත් කරාට පස්සේ සල්ලි හම්බ වෙනවා. සල්ලි දැන් අපි මේ සමාගමක් කොටස් නිකුත් කරාට පස්සේ ඒ කොටස් මිලදී අරගත්තට පස්සේ සල්ලි හම්බ වෙනවා. එන අයදුම්පත් අයදුම් සමග මුදල් ලැබීම. හරි. ඉතින් ඔය සල්ලි හම්බුනාට පස්සේ මේකේ දිස්සටහන් තුනක් වෙනවා ප්‍රධාන වශයෙන්ම. මේ තමයි පළවෙනි එක. හරි. මුදල් ලැබීමේදී කරන්නේ ළමයි මුදල් හම්බ වෙනවා. මුදල් හම්බෙද්දි සරලයි. ලාච්චුවට සල්ලි එනවා. එතකොට ලාච්චුවේ මුදල් කියන වත් කමන්නේ. එතකොට සල්ලි වැඩි වෙනවා. මුදල් පාලන කිරීම හර වෙනවා. සල්ලි හම්බෙන්නේ. මුදල් පාලන කිරීම හර වෙනවා. හරි. දැන් මම කිව්වා සමාගමක කොටස් නිකුත් කිරීමෙන් තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. ඉතින් මෙහෙම කොටස් නිකුත් කළා කියන්නේ මුදල් මෙහෙම රැස් කරගත්තට පස්සේ මුදල් පාලන කිරීම හර වෙන එක හරිනේ. ඉතින් දැන් මම කියපු විදිහට අනිවාර්යයෙන්ම එහෙනම් මේක කොටස් ප්‍රාග්ධන කිරීම බැරවීමක් කරන්න ඕනේ. මොකද මේක මේ කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කරගන්නේ. එහෙම වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි? එහෙම දැන් ඔයාලට හිතෙනවා ඇති එහෙම කියලා. නමුත් මතක තියාගන්න එහෙම එකපාරට කොටස් නිකුත් කිරීමේ මේ කොටස් ප්‍රාග්ධන කිරීමකට බැරවීමක් කරන්නේ නැහැ. අපි తాවකාලික ගිණුමකට ඒක මාරු කරනවා කොටස් නිකුත් කිරීමේ ගිණුම කියලා. කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර. කොටස් නිකුත් කිරීමේ ගිණුම බැර. හේතුව තමයි මේ රැස් කරගත්තේ මුදල් රැස් කරගත්තේ පමණින් ඔවුන් කොටස් හිමියන් බවට පත් වෙන්නේ නැහැ. කොටස් හිමියන් බවට පත් වෙන්නේ ඒ කොටස් විභජනය කරාට පස්සේ කොටස් බෙදුවට පස්සේ යම්කිසි අනුපාතයකට කොටස් ගත්ත කට්ටියට කොටස් බෙදුවට පස්සේ තමයි විභජනය කරාට පස්සේ තමයි ඒ සමාගමේ කොටස් හිමියන් බවට පත් වෙන්නේ. කොටස් හිමියන්ට බවට පත් වෙන්නේ. ඉතින් සමහර අවස්ථාවල ඔය ආයුධම්පත් සමග මුදල් ලැබීමේදී අපි
නිකුත් කරපු කොටස් ප්‍රමාණයටත් වඩා සල්ලි ලැබෙන්න පුළුවන්. වඩා සල්ලි ලැබෙන්න පුළුවන් මේ නිකුත් කරපු කොටස් අපි හිතමු ලක්ෂ 5ක් අපි කොටස් නිකුත් කිරීමෙන් රැස් කරගන්න අපේක්ෂිත වුණා. ලක්ෂ 5යි අපිට ඕනි උනේ. නමුත් සල්ලි හම්බ වෙනවා ලක්ෂ 6ක්. ලක්ෂ 6ක් සල්ලි හම්බ වෙනවා. ඉතින් ව්‍යාපාරයේ ඔය වැඩිපුර හම්බෙච්ච ලක්ෂේ තියාගෙන ඉන්නේ ඒක ආපසු යවනවා. ආපසු මේ මිලදී ගත්ත කට්ටියට යවනවා. මොකද අපි කොටස් ප්‍රාග්ධනය රැස් කරගන්න අපේක්ෂිත වෙන්නේ ලක්ෂ 5යි කොටස් ප්‍රාග්ධනය රැස් කරගන්න අපේක්ෂිත අපිට සල්ලි ලක්ෂයක් හම්බෙලා තියෙනවා ලක්ෂ 6ක් හම්බෙලා තියෙනවා ඒ හින්දා අපිට වැඩි පුර හම්බෙච්ච සල්ලි වැඩක් නැහැ ලක්ෂය ඒ ටික රිටර්න් කරලා දානවා ගත්ත කට්ටියට ඒකට අපි කියනවා අතිරික්ත අයදුම්පත් අතිරික්ත මුදල් ආපසු යැවීම නැත්නම් ප්‍රතික්ෂේප කිරීම ආපසු යැවීම ඒකෙදිත් සටහන් තමයි සල්ලි අපි රැස් කරගත්ත සල්ලි ටික ආපසු යවනවා. ලාච්චියේ සල්ලි අඩු වෙනවා. එතකොට මුදල් පාලන ගිණුම බැර වෙනවා. ඒක හර වෙන්නේ කොටස් නිකුත් කිරීමේ ගිණුමට. මේකෙම අනිත් පැත්ත වෙන්නේ. පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ මට තේරෙනවනේ. මේකෙම අනිත් පැත්ත වෙන්නේ. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීමේ ගිණුම හර කොටස් නිකුත් කිරීමේ ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම බැර. හරි දැන් හරි ඊට පස්සේ දැන් අර ගානට ලක්ෂ 5 සෙට් වෙලා තියෙනවා ලක්ෂ 5 තමයි තියෙන්න ඕන ප්‍රාග්ධන විදියට හරි ඊට පස්සේ අපි කරන්නේ ඕක ප්‍රාග්ධනිත කරනවා අපි ඒකට නමක් කියනවා කොටස් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම කොටස් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම ඒ කියන්නේ අර යම්කිසි අනුපාතයක කොටස් හිමියන්ට ලක්ෂ 5 විභජනය කරනවා ඒක ගන්න නමක් කියන එක විභජනය විභජනය කිරීමේදී සටහන් තමයි ඒකෙදී අර తాවකාලික ගිණුමේ ශේෂය තියෙනවනේ ඒකනේ ළමයි අපි විභජනය කරන්නේ සල්ලි හම්බුණා ලක්ෂ 6ක් ඒකෙන් ලක්ෂයක් රිටර්න් කරා එතකොට කොටස් නිකුත් කිරීමේ ගිණුම ගැවුවොත් එහෙම කොටස් නිකුත් කිරීමේ ගිණුම ගැවුවොත් මෙතන බැර වෙලා තියෙනවා ලක්ෂ 5ක් මුදල් කියලා ලක්ෂ 5ක් ලක්ෂ 6ක් බැර වෙලා තියෙනවා ලක්ෂ 6නේ අපි කිව්වේ ලක්ෂ 6ක් බැර වෙලා තියෙනවා ඊට පස්සේ ලක්ෂයක් රිටර්න් කරා අපි මෙතේදී මම අර අගයන් මම උදාහරණයක් ගත්තේ අගයන් ටික දාන්නේ ලක්ෂයක් රිටර්න් කරා එතකොට මුදල් කියලා මෙතන ලක්ෂයක් හර වෙනවා කොටස් නිකුත් කිරීමේ ගිණුමට ඊට පස්සේ මේකේ බැලන්ස් එක අපි ගත්තොත් මෙතන 600යි මෙන්න මේ 500 කොටස් ප්‍රාග්ධන ගිණුමට අපි මාරු කරනවා. මෙන්න මේ 500 තමයි අපි විභජනය කරන්නේ කොටස් හිමියන් අතර. එතකොට අපි මේකේ දිස්සටහන ගත්තොත් කොටස් නිකුත් කිරීමේ ගිණුම හර 500යි කොටස් නිකුත් කිරීමේ ගිණුම හර කොටස් ප්‍රාග්ධන ගිණුම බැර. කොටස් ප්‍රාග්ධන ගිණුම බැර. දැන් මෙතෙන්දී අතිරික්ත කියන්නේ ලක්ෂ 5ක් ප්‍රාග්ධනය රැස් කරන්න අපේක්ෂිතව අපිට සල්ලි ලක්ෂ 5ක් හම්බුණා නම් ඒක කෙලින්ම කොටස් ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න පුළුවන් අර කොටස් නිකුත් කිරීමේ ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට මුදල් පාලන ගිණුම හර කොටස් ප්‍රාග්ධන ගිණුම බැර කරන්න පුළුවන්. නමුත් අර අපිට වැඩිපුරත් එක්ක සල්ලි හම්බුනොත් එහෙම අපි ඒ හම්බෙච්ච මුදල් ලැබුණ පමණින් අපිට ඒක ප්‍රාග්ධනිත කරන්න බෑ. අපි ඒක తాවකාලික ගිණුමකට මාරු කරන්න ඕනේ කොටස් නිකුත් කිරීමේ ගිණුමට කියලා. ඒ කොටස් නිකුත් කිරීමේ ගිණුම හරහා අර අතිරික්ත අර මුදල් ප්‍රතික්ෂේප කළා ආපසු යවුවට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය තමයි අපි ප්‍රාග්ධනිත කරන්නේ. අවසානයේදී කොටස් නිකුත් කිරීමේ ගිණුම අහෝසි වෙලා යනවා මේ දිස්සටහන් ටික වෙද්දී. ඒක තමයි වෙන්නේ මේ කොටස් නිකුත් කිරීමේදී මේකෙදිත් ඔයාලා BS වල ඉගෙන ගන්නවා මූලික ප්‍රසිද්ධ නිකුතුව, පරිණත ප්‍රසිද්ධ නිකුතුව, වාදී වශයෙන් ඉගෙන ගන්නවා ඔගේ තියරි පැත්ත. ඒ ගැනත් ඔයාලා අවබෝධයක් තිබුණොත් හොඳයි. හරි. ඉතින් කොටස් නිකුත් කිරීමේ දිස්සටහන් ටික ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි හිමිකම් නිකුතු හා ප්‍රසාද නිකුතුව ගැන සාකච්ඡා කරමු. මම හිතන්නේ මේකට මම ගානක් දාලා ඇති ටියුට් එකේ ගානක් දාලා ඇති. බලමු පොඩ්ඩක්. දැන් පොඩ්ඩක් නෝට් එක වල මොකක්ද තියෙන්නේ කියලා. සමාගම් කිනුම් තරන්ට අදාළ. මම මේක වැඩි ගණන් දාලා නැහැ. මොකද පාස් පේපර් ගණන් තමයි ඔයාලට අදන්න ඕන ගොඩක්. ඒ නිසා තමයි මම මේ විදිහට දැම්මේ. පොඩ්ඩක් පෙළ සොෆ්ට් කොපි එක බලන්න පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා.
මේක ගත්තොත් මේකේ තියෙනවා සමාගමක් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ මුලින්ම තියෙනවා විෂය කොටස් 4යි. මෙන්න මේ විෂය කොටස් 4 තමයි ඔයාලට අධ්‍යයනය කරන්න තියෙන්නේ. මේක දැන් හැඳින්වීම පාර්ට් එක තමයි අපි කතා කරන්නේ මෙච්චරලා. ඊට අමතරව කොටස් නිකුත් කිරීම ගැන කිව්වා මේක දිස්සටහන් ටික. දිස්සටහන් ටිකක් කිව්වා. ඒතකොට විෂය කොටස් දෙකක් ඉවර වෙනවා නිකම්. ඉතින් මේක හැඳින්වීම යටතේ කියනවා 2007 අංක 7 දාන සමාගම් පනත යටතේ සංස්ථාපනය කළා. තියෙන ව්‍යාපාර සංවිධාන තමයි සමාගම් කියන්නේ. ඒ කියන්නේ නෛතික පුද්ගලයාය අඛණ්ඩ පැවැත්මක් තියෙන එක. සමාගම් වර්ගීකරණය කරන සමාගම් පනතට අනුව අපි ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට. ඊට පස්සේ තියෙනවා සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්. ඒ සමාගම් ගැන හැඳින්වීමක් තියෙනවා. ඊට පස්සේ පොඩි කොටුවක් දාලා තියෙනවා මීට අමතරව ඔයාලා දැනගන්න ඕනේ කරුණු. ඒවා ව්‍යාපාර අධ්‍යයන විෂයදී ඔයාලා ඉගෙන ගන්නවා. අනිවාර්යයෙන් මේ නෝට් එක රිෆර් කරලා ඒ කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඒකත් වැදගත් වෙනවා මේකේ වෙන දේවල් සම්පූර්ණයෙන්ම වෙන දේ ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. මේකේ සාංගමික ව්‍යවස්ථාවලිය, සංස්ථා ප්‍රකාශය, අවම සහභාගය, ප්‍රකාශිත ප්‍රාග්ධනය ඔය වගේ ඒවාට සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් තියෙන්න ඕනේ. ඒවා ඉගෙන ගන්නවා හොඳට ව්‍යාපාර අධ්‍යයන විෂයදී. ව්‍යාපාර අධ්‍යයන විෂයදී. ඒවා බලන්න පොඩ්ඩක් නෝට් එක. කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ අර කොටසක නිකුතු වගේ කියන්නේ අධ්‍යක්ෂකවරු තීරණය කරන මිල තමයි කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ. ඒ කියන්නේ ඒක සල්ලිම වලින් නෙවෙයි දේපලුම පොරොන්දු නෝට්ටු පුරකුම්පත් ඒවා ඕන එකක් ලබා ගන්න පුළුවන්. ටියුට් එක මම ගෲප් එකට දාන්නම් ඉන්න. මම මේ ඉක්මනට කරගෙන යන්නේ. ඔයාට අවශ්‍ය වෙනවා මේ මූල්‍ය ප්‍රකාශන වල ගණන් ආදායම් බදු ඔය ගැළපිලි සටහන් ටික පොඩ්ඩක් ඒ ටික බලන්න. ඒ ටික අපි ඉක්මනට යමු. මේ පිළිබඳව ඉක්මනට සාකච්ඡා කරලා. හරි. ඊට පස්සේ තියෙනවා කොටස් ප්‍රාග්ධනය. කොටස් ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා සමාගම් පනතේ 58 වගන්ති අනුව ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් හා කොටස් මත ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු හෝ ලැබිය යුතු තත්ත්වයට පත්ව තිබෙන කොටස් හිමියන් සමාගමට ගෙවිය යුතු සියලු මුදල් වල එකතුවයි. හරි. ඒක තමයි කොටස් ප්‍රාග්ධනය කියන්නේ. කොටස් ප්‍රාග්ධනය කියන්නේ ඒකේ දිස්සටහන් ටික තියෙනවා කොටස් ප්‍රාග්ධනය අර ආයුධුන් සමග සල්ලි හම්බෙද්දි සම්පූර්ණ සල්ලි හම්බෙද්දි මේ ආකාරයට ගිනුම් තබන ඒ කෙලින්ම කොටස් ප්‍රාග්ධනය ගිනුමට බැර කිරීමක් කරන්නේ නැහැ. එහෙම බැර කරන්න පුළුවන් ඒකම විභජනය කරනවා නම් කොටස් හිමියන් අතර. ඒ සම්පූර්ණ මුදල. එහෙම කරන්නේ නැත්නම් අපි ඒක తాවකාලික ගිනුමට මාරු කරලා ඉවරලා ඒ හරහා ප්‍රතික්ෂේප කරනවා අතිරික්ත ආයුධුන්පත් ප්‍රතික්ෂේප කළා ඉතුරු ප්‍රමාණය තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ කොටස් හිමියන් අතර විභජනය කරන්නේ. හරි. සරල ගානක් තියෙනවා පළවෙනි එකේ සීමිත අරුණලු සමාගමට අදාළ. අන්න එක පොඩ්ඩක් බලන්න මොකක්ද තියෙන්නේ කියලා. අරුණලු සමාගමට අදාළ ගාන ඉක්මනට කරන්න. මේ කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙන්න මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුංචි ගානක් දාලා තියෙනවා. එන්නේ ගාන බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ගාන බලන්න. මම ටියුට් එක දැම්ම ගෲප් එකට ඒකත් පොඩ්ඩක් බලන්න මේ ටියුට් එක නැති කට්ටිය. ඒ අරුණලු සමාගමට අදාළ ගානක් දීලා තියෙනවා. එන්නේ එකේ අහනවා මොකද්ද මුළු මුදල කොච්චරක්ද ඊට පස්සේ ප්‍රතික්ෂේප කර මුදල් කොච්චරක්ද ප්‍රාග්ධනිත කළ වටිනාකම කොච්චරක්ද කියලා අහනවා. ඉතින් මීට වඩා හොඳයි මේ කියන්නේ මේකේ අගයන් දානවට වඩා හොඳයි ඔයා මේකේ දිත් සටහන් ටික කරන්න ඕක. මේකේ දිත් සටහන් කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජර්නල් සටහන් ටික ලිව්වොත් ප්‍රමාණවත්. මේව කරන්න ඕනේ නැහැ මේ අගයන් ටික දානවට වඩා ඒක කරන එක වඩා හොඳයි. මේකේ ජර්නල් සටහන් ටික දාන්න. ජර්නල් සටහන් ටික මුළු මුදල හම්බෙන එක ප්‍රතික්ෂේප කිරීම සහ ඉතිරිය ප්‍රාග්ධනිත කිරීමේ ජර්නල් සටහන් අනිවාර්යයෙන් දාන්න දැන්. තමන් මට මේක කල් ඉවරලා ඉක්මනට මැසේජ් එකක් දාන්න විනාඩි 5ක වගේ කාලයක් විනාඩි 5ක් ඕනේ විනාඩි 2කින් 3කින් කරන්නකො. ඒකට අපි ඉක්මනට අර ගණන් වලට යන්න ඕනේ. ඒකයි වඩා වැදගත් වෙන්නේ. විනාඩි 2-3ක් කාලයක් අරගෙන ඒක කරන්න බලන්න. ඒක මේ වැදගත් වෙනවා ගණන් හදද්දි. ගණන් හදද්දි වැදගත් වෙනවා ගානේ ගැළපිලි වලට මේවා තියෙන්න පුළුවන්. හරි? ඒ නිසා මේක හදන්න මේවා
අතහැරලා හරියන්නේ නැහැ මේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේකේ ජර්නල් සටහන් ටිකක් පොදු ජර්නල් එකක් රෝල් කරලා ඉවලා දාමු. මුලින්ම තියෙනවා සමාගම 50 කොටස් ලක්ෂයක් සඳහා අයදුම් පත්‍ර සමග මුදල් ලබා ගැනීමට සඳහා මාර්ජනය වෙත කොටස් නිකුත් කරාලු. 50 ලක්ෂයක්. රුපියල් 10 වලින් හිටු. 50 සාමාන්‍ය කොටස් ලක්ෂයක්. එතකොට ලක්ෂය වැඩි කරන්න ඕනේ 50යි. 50යි 0.2 අපිට දාන්න පුළුවන්. එතකොට ඒකෙන් රැස් කර ගන්නවා මුදල් පාලන ගිණුම හර 50යි 0.2. ඒ කියන්නේ 5000යි කොටස් නිකුත් කිරීමේ ගිණුම් බැර. කොටස් නිකුත් කිරීම බැර. බැර 5000. සංලක්ෂය ලියන්න කොටස් නිකුතුෙන් මුදල් ලැබීම. නැත්නම් ගෝ අයදුම් සමග මුදල් ලැබීම. ඊට පස්සේ අයදුම් පත්‍ර බාර ගැනීම 21 අවසන්නිය ඒ වන විට කොටස් 2,50,000ක් සඳහා මුදල් ලැබී තිබුණි. කොටස් 2,50,000ක් සඳහා මුදල් ලැබී. මේක ළමයි 2,50,000 සඳහා මුදල් හම්බෙලා. එතකොට මුදල් ලැබීම අපි 5,000 කියලා ගන්න බෑ. හරි? එදින වෙන කොටස් 2,50,000 සඳහා මුදල් ලැබෙනවා. 250 වැඩි කිරීම 50. කොටස් 2,50,000 සඳහා මුදල් ලැබෙනවා. එතකොට 2,50,000 50න් වැඩි කරාට පස්සේ බිඳුවයි පස්සර බිඳුව ගත්තොත් වැඩි කරලම ගමුකෝ 1250යි නේද? 1250ක් වෙනවා. 250 50න් වැඩි කරාම 12500ක් සල්ලි හම්බෙනවා. 12500ක් සල්ලි හම්බෙනවා. ඊට පස්සේ අපි ඒකේ අතිරික්ත අරමුදල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අතිරික්ත අරමුදල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක දිස්සරාන් තමයි කොටස් නිකුත් කිරීම ගිණුම හර මුදල් ගිණුම මුදල් පාලන ගිණුම බැර. මුදල් පාලන ගිණුම බැර. එතකොට මේකේ අතිරික්ත අයදුම්පත් 1,50,000ක් තියෙනවා. 1,50,000ක් තියෙනවා. ඒ 1,50,000 අපි ආයෙත් රිටර්න් කරන්න ඕනේ. ආයෙත් ප්‍රතික්ෂේප කරාට පස්සේ ඒකේ වටිනාකම තියෙනවා 7,500ක්. 7,500ක් අපි කොටස් නිකුත් කිරීමේ ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඒකේ සංලක්ෂණ ලියන්න අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. ඉතිරි වටිනාකම් 5,000 අපිට ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. ඒකේ දිස්සටහන් තමයි කොටස් නිකුත් කිරීම ගිණුම හර 5,000යි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය නැත්නම් ප්‍රකාශිත ප්‍රාග්ධනේ බැර 5,000යි. කොටස් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. ඔක තමයි ඒකේ දිස්සටහන් තුනයි. මෙය සරල දේවල් ඉතින් ඔයාලට මේවත් අවබෝධයක් තියෙන්න ඕන. පොඩි තැන ඉඳන් අවබෝධයක් තියෙන්න ඕන. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා කොටසක ප්‍රතිෂ්ඨාව සම්බන්ධයෙන් ඔබ ලබාගත් දැනුම ආශ්‍රයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. කොටසක ප්‍රතිෂ්ඨාව යන්න හැඳින්වීම. කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ මොකද්ද? කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ දැන් කොටුව ඇතුළේ ලියන්න ඕනේ කොටසක නිකුතු වගේ තමයි
කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ. කොටසක නිකුතු වගේ. ඒක තීරණය කරන පාර්ශ්ව ලියන්න බලන්න කවුද කියලා ඒ විස්තර ටික ලියන්න. මං කියලා හරියන්නේ නැහැ. කවුද කියලා ලියන්න. උත්තර ටික මැසේජ් එකක් දාන්න. පළවෙනි කොටුවට, දෙවෙනි කොටුවට, තුන්වෙනි කොටුවට, හතරවෙනි කොටුවට එන උත්තර 4. 1 2 3 4 කියලා දාලා ආන්සර්ස් 4 දාන්න. කොටසක ප්‍රතිෂ්ඨාව යන්න හැඳින්වීම. දාන්න බා. හරි. කොටසක නිකුතු වගේ එක. තීරණය කරන්නේ කවුද? තීරණය කරන්නේ කොටසක නිකුතු වගේ. තව ස්පීකර් එකක් කළා කතා කරන්න පුළුවන් දෙක. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය. හරි. ඊට පස්සේ කොටසක ප්‍රතිෂ්ඨාව වෙනුවෙන් ලබා ගන්නා දේවල්. කියන්නේ ඒක ලබාගත හැකි ආකාරය. ඒක කියන්න අවශ්‍ය නැහැ අර උඩම එතනම තියෙනවා. මුදල්, දේපල, පොරොන්දු නෝට්ටු, තුරකුම්පත්, අනාගත සේවා ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ කොටසක ප්‍රතිෂ්ඨාව ලබා ගන්නා ආකාරය. ඒක අර කොටස් නිකුතුව මගින් තමයි ඒක ලබාගන්නේ. අපි ඒක ලියන්න පුළුවන් අර ප්‍රධාන වශයෙන්ම තියෙන කොටස් නිකුතු, මූලික ප්‍රසිද්ධ නිකුතුව, පරිණත ප්‍රසිද්ධ නිකුතුව, ඔන්න ඔය දෙක ලියන්න පුළුවන්. හරි. ඒක ලබාගන්නේ ඒ කොටස් නිකුතුව මගින්. ඒක දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මූලික ප්‍රසිද්ධ නිකුතුවයි පරිණත ප්‍රසිද්ධ නිකුතුවයි. ඒ ගැන ඔයාලා ඉගෙන ගන්න එක නෝට් එකත් මේ BS වල ඉගෙන ගන්න හොඳට. BS වල ඉගෙන ගන්නවා තියරි පැත්ත. හරි. ඔව් කොටස් නිකුත් කිරීම. හරි. උත්තරේ හරි. අරක මේ හතරවෙනි එක ලියන්න ඕනේ අර මූලික ප්‍රසිද්ධ නිකුතුවයි පරිණත ප්‍රසිද්ධ. ඔය ව්‍යාපාරද්දින විශේෂදී ඉගෙන ගන්නවා. හරි. මම හිතන්නේ දැන් ඔයාට අවබෝධයක් නැතුව ඇති අර මූලික කියන්නේ කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන්. මේ කොටස් නිකුත් කිරීම පොදු සමාගමක නම් ප්‍රසිද්ධිය නිකුත් කරන්න පුළුවන්. පෞද්ගලික සමාගම නම් ප්‍රසිද්ධිය නිකුත් කරන්න බෑ. හරි. අපි ඉදිරියට කතා කරගෙන යමු. මේ මූලික දැනුම ඉඳන් මුලින් ඉඳන්ම කරොත් තමයි මේක හොඳට සෙට් වෙන්නේ. නැත්නම් අර තනින් තන කළොත් මේක අවුල් වෙනවා. කොටස් නිකුත් කිරීම හරියට. ඊළඟට තියෙනවා හිමිකම් නිකුතුව සහ ප්‍රසාද නිකුතුව. මම දැන් කිව්වේ ළමයි අර සමාගමේ හිමිකමේ සංරචකවල කොටස් ප්‍රාග්ධනය ගැන තමයි මම මේ කියන්නේ. අර අනිත් ඒවා ගැන වෙනම තියෙනවා. අනිත් ඒවාට වඩා දැන් මේ කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගැළපීම් වෙන්න පුළුවන් තැන්. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම වෙන්න පුළුවන්. හිමිකම් නිකුතු වෙන්න පුළුවන්. ප්‍රසාද නිකුතු වෙන්න පුළුවන්. කොටස් නිකුත් කිරීමේදී අර අතිරික්ත අරමුදල් ප්‍රතික්ෂේප කළා ඉතිරි වටිනාකම තමයි ප්‍රාග්ධනිත කරන්නේ. ඒ කියන්නේ සමාගමේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ගත්තොත් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියලා මෙතන ආරම්භක විශේෂයක් තියෙන්න පුළුවන්. කොටස් නිකුතුයෙන් කියලා අපි මෙතන දාන්නේ. අන්නේ දැන් ඔයා කලින් ගණනය කරපු අගේ. ඒක තියෙන්න පුළුවන් අර අතිරික්තම් කියන වැඩිපුර සල්ලි හම්බෙච්ච අවස්ථාවක් දෙන්න පුළුවන් ගානක. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ. අර කොටස් නිකුත් කිරීමෙන් රුපියල් ලක්ෂ 5ක් රැස් කර ගන්නාලාදී වගේ ඉන්නෙම එහෙම දෙන්න පුළුවන්. එතකොට කෙලින් මේක ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. අර අතිරික්ත අර මුදල් කතා එහෙම තිබුණොත් එimhe ඔයාව ප්‍රතික්ෂේප කළා ඉතිරි වටිනාකම තමයි මෙතන කොටස් නිකුතුව කියලා මෙතන සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු වීමක් විදිහට දාන්න ඕනේ. ඒක හරිද? දැන් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට බලපාන තව දෙයක් තමයි හිමිකම් නිකුතුවයි ප්‍රසාද නිකුතුවයි. ඉතින් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට බලපාන ඔච්චරයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් සාමාන්‍ය කොටස් සම්බන්ධයි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ
හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට බලපාන ගණතුරු ටික තමයි දැන් කරගෙන යන්නේ. මෙහි තියෙන්න පුළුවන් තව ප්‍රත්‍යාගන්න සංචිත, පොතු සංචිත, රඳවාගත් ඉපයුම් ඔවා තියෙන්න පුළුවන්. හරි? දැන් මේක එකක් හරි කොටස් නිකුත් කිරීම සම්බන්ධ. අනිත් එක තමයි හිමිකම් නිකුතුව. මේ හිමිකම් නිකුතුවෙත් වැඩි දෙයක් නැහැ. හිමිකම් නිකුතුවේදී වෙන්නේ සමාගමේ දැනට ඉන්න කොටස් හිමියන්ට කියන්නේ දැනටමත් කොටස් මිලදී ගත්ත කට්ටියනේ කොටස් හිමියන් කියන්නේ. ඔය කොටස් හිමියන්ට කොටස් නිකුත් කිරීමක් සිද්ධ වෙනවා. අන්න ඔක තමයි හිමිකම් නිකුතුව. මුදල් ලබාගෙන කොටස් නිකුත් කරනවා. සාමාන්‍යයෙන් අපි යන රේට් වලට වඩා අඩුවෙන් වෙන්න පුළුවන්. රුපියල් සාමාන්‍ය වෙළඳපොළ මිල රුපියල් වෙළඳපොළේ අපි කොටස් නිකුත් කරන රුපියල් 20ට නම් ඒ කොටස් හිමියන්ට රුපියල් 15 ගාණක් වගේ දෙන්න පුළුවන්. හරි? දැනට ඉන්න කොටස් හිමියන්ට තමයි කොටස් නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. නමුත් ඒකේ මුදල් ලබා ගැනීම සිද්ධ වෙනවා. හිමිකම් නිකුතුවේදී මුදල් ලබා ගැනීම සිද්ධ වෙනවා. අඩු මිලට වෙන්න පුළුවන්. නමුත් සල්ලි ගන්නවා. මතක තියාගන්න පටල ගන්න එපා. හිමිකම් නිකුතුව කියන්නේ පිට කට්ටියට නෙවෙයි සමාගමේ දැනටමත් ඉන්න කොටස් හිමියන්ට කොටස් මුදල් අය කරගෙන කොටස් නිකුත් කිරීම තමයි හිමිකම් නිකුතුවේදී වෙන්නේ. ඉතින් ඔය හිමිකම් නිකුතුවක් කරන්න සාමාන්‍යයෙන් ඇත්තටම කරන්න හේතුව තමයි සමාගමේ කියන්නේ අර කොටස් හිමියෝ වැඩි වෙන්න අර පාලන බලතල කියන්නේ ගොඩක් බෙදිලා යනවා. ඉතින් ගොඩක් අර සමාගමේ දැනට ඉන්න කොටස් හිමියෝ දිරිමත් වෙනවා. ඔගේ වාසි ගන්න පුළුවන් ගොඩක් ළමයි. වාසි ගන්න පුළුවන්. අපි කිව්වොත් ඔය කොටස් නිකුත් කරන්න ගියොත් ඒ කියන්නේ බාහිර පාර්ශ්වයන්ට ඒ කියන්නේ පිට කට්ටියට කොටස් නිකුත් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඕවට වියදම් දරන්න වෙනවා. ඕවට අපි කියනවා කොටස් නිකුත් කිරීමේ වියදම් කියලා. ඉතින් මේ වියදම් අවම වෙනවා. වියදමක් දරන්න වෙන්නේ නැහැ. මොකද ඉන්න කට්ටියම තමයි මේ කොටස් නිකුත් කරන්නේ. ඉන්න කට්ටිය තමයි. ඒ වගේම ඉන්න කොටස් හිමියෝ දිරිමත් වෙනවා. අන්න වෙළඳපොළ මිලට වඩා වැඩි මිලට අඩු මිලට අපිට කොටස් නිකුත් කරනවා. අන්න අපිට chance එකක් මේක ගන්න අපේ කොටස් ප්‍රමාණය වැඩි වෙනවා. කියලා වෙලා එයාලා දිරිමත් වෙනවා. ඒ වගේම තව එකක් ගන්න පුළුවන් අර කොටස් හිමියන්ගේ සංඛ්‍යාව වැඩි වීමක් වෙන්නේ නැහැ ඒකෙන්. මොකද ඉන්න කොටස් හිමියන් තමයි නිකුත් කරන්නේ. ඒ නිසා අර පාලන බලතල පාලනය පහසු වෙනවා. ඒක තමයි හිමිකම් නිකුතුවේදී වෙන්නේ. ඒකේ දිත්ත සටහන් ටික, ඒකේ ජර්නල් සටහන් ටික ගැන කිව්වොත් මේ අර සාමාන්‍ය කොටස් නිකුතුය අර අපි normally මහජනයාට ආරාධනා කරමින් නිකුත් කරන කොටස් නිකුතුවේ තියෙන අර වැඩිපුර හම්බෙච්ච ප්‍රතික්ෂේප කළ එහෙම කේස් ටිකක් කළේ. ඔන්නෝම තමයි මේ හිමිකම් නිකුතුවටත් අදාළ වෙන්නේ. නමුත් ඔගේ බොහෝ වෙලාවට අර දෙන්නේ සමාගමේ දැනට ඉන්න කොටස් හිමියන්ට කිසියම් අනුපාතිකයකට කොටස් නිකුත් කිරීමක් කරන්නේ. ඉතින් ඒකෙදි අර පිටසටන් තුනම අර ප්‍රතික්ෂේප කිරීමේම ගොඩක් වෙලාවට එන්නේ නැහැ. ඒ නිසා අපිට රැස් කරගන්න මුදල් අපිට කෙලින්ම ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. මුදල් ගිණුමහර, මුදල් පාලන ගිණුමහර අර ප්‍රකාශිත ප්‍රාග්ධනය පෙර. ඒ කියන්නේ මුදල් ලබාගෙන තමයි මේ කොටස් නිකුත සිද්ධ වෙන්නේ. ඒකෙන් කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීමක් වෙනවා. මෙතන ධනාගයක් ගන්නවා. කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. නමුත් කොටස් හිමියන් සංඛ්‍යාව වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. කොටස් හිමියන් සංඛ්‍යාව වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද ඉන්න කට්ටියටම නිකුණන්නේ. ඉන්න කට්ටියටම තමයි කොටස් නිකුත් කරන්නේ. ඒ නිසා කොටස් හිමියන් ප්‍රමාණය, කොටස් හිමියන් සංඛ්‍යාව වැඩිවීමක් වෙන්නේ නැහැ. කොටස් ප්‍රාග්ධනය වැඩිවීමක් වෙනවා. ඔක මතක තියාගන්න. පටල ගන්න එපා. ඉතින් මේ සම්බන්ධයෙන් ගානක් මම දාලා තියෙනවා. මේ හිමිකම් නිකුතය ප්‍රසාද නිකුතය දෙකම දාලා එතනට සම්බන්ධ වෙයි. එතනදී අපි සාකච්ඡා කරමු මේ හිමිකම් නිකුතට අදාළ ගාන. ඊළඟ තමයි ප්‍රසාද නිකුත. මේ ප්‍රසාද නිකුතයෙන් එන්න දැන් හිමිකම් නිකුතුවේදී වෙන්නේ සල්ලි අරගෙන කොටස් නිකුත් කරනවා දැනට ඉන්න කට්ටියට. මේ ප්‍රසාද නිකුතුවේදී වෙන්නේ සල්ලි අය කරගන්නේ මුදල් අය කරවා ගන්නෙ නැහැ. සමාගමේ මුදල් අය කොටස් හිමියන්ට මුදල් අය කරවා නොගෙන කොටස් නිකුත් කිරීම තමයි මේ ප්‍රසාද නිකුතුවේදී වෙන්නේ. ඒකෙදි අපි තව නමක් කියනවා මේ ප්‍රසාද නිකුතුවට සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය කියලා කියනවා ප්‍රසාද නිකුතුවට කියන තව නමක්. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ සංචිත ප්‍රාග්ධනීකරණය. ඒසීනේ නමේම තේරෙනවනේ. සංචිතයක් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනවා.
ප්‍රසාද නිකුත් වීම වෙන්නේ ඕකේ. ඕක තමයි ඒ කියන්නේ අපි හිතමු මෙතන තියෙන පොදු සංචිත කියලා. පොදු සංචිතේ. පොදු සංචිතයෙන් අයින් කළා සංචිතය ප්‍රාග්ධනීකරණය කරනවා. මේකෙන් අඩු කළා මේ ලාච්චුවෙන් අඩු කළා මේ ලාච්චුවට දානවා කල්ලි. අන්න ඔය එකක් වෙන්නේ. කොටස් සංචිත ප්‍රාග්ධනීකරණය කරන එක තමයි මෙන්න මේ ප්‍රසාද නිකුතෙන් ඉන්නේ. මම හිතන්නේ පැහැදිලි. එතනදී මුදල් අය කරවා ගැනීමක් වෙන්නේ නැහැ කොටස් හිමියන්ගේ නොමිලේ ලබා දීමක්. ඒ කියන්නේ මේ සංචිතයකින් අඩු කළා මේකට ප්‍රාග්ධනය වැඩි වීමක් වෙන්නේ. ඉතින් ඒක යම්කිසි අනුපාතිකයට ඒ කොටස් හිමියන් දරන කොටස් ප්‍රමාණය අනුව ඒ කොටස් හිමියන්ට යන කොටස් ප්‍රාග්ධනය එකතු වෙන කොටස් ප්‍රාග්ධනය වෙනස් වෙන්න පුළුවන්. හරි? ඉතින් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ඔයාලා දැනගන්න ඕනි. සංචිතය කියන්නේ හිමිකම් නිකුතුව සහ ප්‍රසාද නිකුතුව. ඉතින් මේ දෙක අතර වෙනස්කම් ගත්තොත් හිමිකම් නිකුතුවේදී මුදල් අය කර ගැනීමක් සිද්ධ වෙන කොටස් හිමියන්ගේ. නමුත් ප්‍රසාද නිකුතුවේදී මුදල් අය කරවා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම හිමිකම් නිකුතුවේදී කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීමක් වෙනවා. කොටස් නැත්නම් හිමිකම් නිකුතුවේදී සමාගමේ හිමිකම වැඩිවීමක් වෙනවා. නමුත් ප්‍රසාද නිකුතුවේදී සමාගමේ හිමිකම වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හිමිකම වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ප්‍රසාද නිකුතුවේදී හිමිකම් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එක පැත්තකින් අඩු වෙලා අනිත් පැත්තෙන් එකතු වෙනවා. පොදු සංචිතයෙන් අඩු වෙලා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු වීමක් වෙනවා. එතකොට හිමිකමේ බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් මේ හිමිකම් නිකුතුවේදී හිමිකම වැඩිවීමක් වෙනවා. ඉතින් මේ දෙක අතරම සමානකමක් ගන්න පුළුවන් අපිට මේ දෙකෙන් කියන්නේ කොටස් හිමියන්ගේ සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහැ. ඉන්න කොටස් හිමියන්ටම තමයි හම්බෙන්නේ. ඉතින් කොටස් හිමියන්ගේ සංඛ්‍යාව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ මේ දෙකේදී. ඉතින් ওই සමානකම් වෙනස්කම් ගන්න පුළුවන්. ඉතින් ප්‍රසාද නිකුතුවක් කරාට පස්සේ සමාගමේ දැනට ඉන්න කොටස් හිමියන් තෘප්තිමත් වෙනවා. කියන්නේ මොකද යාට ප්‍රසාද කියන්නේ සල්ලි අය කරගන්න තු කොටස් නිකුත් කරාට පස්සේ ගොඩක් තෘප්තිමත් වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ වාසිය අවාසිය වල ඉගෙන ගන්නවා ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂයි. මේ දෙක අතර සමානකම් වෙනස්කම් ගැන අවබෝධයක් ලබා ගන්න මේ දෙක එකක් නෙවෙයි දෙකක්. ඒ වෙනස්කම් අවබෝධ කරගන්න මේකෙදි මුළු හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. මේකෙදි මුළු හිමිකම වැඩි වීමක් වෙනවා. මේකෙදි සල්ලි අය ගන්නවා මේකෙදි සල්ලි ගන්නෙ නැහැ. මේකෙ තව නමක් කියනවා සංචිත ප්‍රාග්ධනීකරණය කරනවා කියලා. ඒ නමෙන්ම තේරෙනවා සංචිතේ ප්‍රාග්ධනීකරණය කරනවා. සංචිත රඳවාගත් ඉපීම වෙන්න පුළුවන්, ප්‍රත්‍යාකර්ණ සංචිත වෙන්න පුළුවන්, පොදු සංචිත වෙන්න පුළුවන්. ඒකෙන් අඩු වෙලා මේකට එකතු වීමක් සිද්ධ වෙනවා. ප්‍රසාද නිකුතු. මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති ඔයාලට. අපි කරගෙන යමු ඉස්සරහට. ටියුට් එක බලමු මොනවද තියෙන කියලා ටියුට් එකේ ගත්තොත් මේකේ තියෙනවා හිමිකම් කොටස් නිකුතුව හා සංචිත ප්‍රාග්ධනීකරණය. මේ දෙකම එකම විෂය කොටස ඇට තමයි ඔයාලා ඉගෙන ගන්න තියෙන්නේ. ඒක ගත්තොත් ඒකේ පුංචි පැහැදිලි කිරීමක් කරනවා. ඒක දිත්සරාන් ටික තියෙනවා. පළවෙනි එකේ හිමිකම් නිකුතුවේදී මුදල් අය කරවා ගැනීම සිද්ධ වෙනවා. එතකොට මුදල් ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. නමුත් සංචිත ප්‍රාග්ධනීකරණය නැත්නම් ප්‍රසාද කොටස් නිකුතුවේදී මුදල් අය කරවා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංචිතයකින් අඩුවීමක් වෙනවා. එතකොට අදාළ සංචිත ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර. සංචිතවල මේ හිමිකම කියන්නේ බැර ශේෂණ තියෙන්නේ. ඒකෙන් අඩු වෙනවා කියන්නේ සංචිත හර වෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවීමක් වෙනවා. හරි? ඒක තමයි දිස්සටාන. ඊට පස්සේ පොඩි ගණන් දෙකක් තියෙනවා. ඉක්මනට හදන්න බලන්න අපිට ඊළඟ විෂය කොටස තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. ඉතින් මේ විෂය කොටසට ගිහිල්ලා අපි වැදගත් ගැළපිලි ටිකක් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙන්න මේ ගණන් දෙකක් දීලා තියෙනවා. ඉක්මනට ඒ ගණන් දෙක බලන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. විනාඩි 5න් 10න් කරන්න. මොකද අපිට අර ගණන් වලට යන්න ඕනේ අද ඉක්මනට. මේ කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් දැන් හරි. දැනගන්න ඕනේ ඔක්කොම ටික ඔයාලා දන්නවද? කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයෙන්. මේව ගැනත් ඔයාලට සෙට් වෙයි ඉතින් රවුලක් නැහැ. මේ ප්‍රත්‍යාගන සංචිතය ගැනත් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ප්‍රත්‍යාගන සංචිතය සම්බන්ධ. මේකේ ආරම්භක විශේෂයක් තියෙනවා. මම නිකන් කියාගෙන යන්නයි මට මේකේ ආරම්භක විශේෂ මේ හැම එකම ආරම්භක විශේෂ තියෙනවා. තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. ඊගේ ශේෂය කියලා ඒක උඩින්ම දාන්නේ ඒක තමයි. තිබුණොත් ඊගේ ශේෂය කියලා ඒ ශේෂ ටික දානවා. ඊට පස්සේ වාස්තේ පුලාට මේ හිමිකමේ වෙන ගැළපීම් ටික ගලපලා අවසාන ශේෂ අරගෙන ඒවා තමයි අපි
මූල්‍ය தත්ත්ව ප්‍රකාශයේ හිමිකම යටතේ පෙන්눔 කරන්නේ. මේ වගේ අවසාන ශේෂ ටික. ඉතින් මේ ප්‍රත්‍යාගන සංචිතය ගැනත් ඔයාලා දන්නවා. ප්‍රථම ප්‍රත්‍යාගනයක ලාභයක් තිබුණොත් කොහොමද ගිණුම් තබන්නේ? අලාභයක් තිබුණොත් කොහොමද ගිණුම් තබන්නේ? ඒ වගේම දෙවන ප්‍රත්‍යාගනයක ලාභයක් සහ අලාභයක් කොහොමද ගිණුම්? ඔයා දන්නවා. මම පස්සේ ෂෙයා කරා ගෲප් එකට LKS 16 ප්‍රමිතිය ඔයා තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඊට අමතරව හරිය අපි ගණන් හදද්දි හදමු නැත්නම් මේක පැටලෙනවා. අපි ගණන් දෙක සාකච්ඡා කරමු. දැන් ඔය දීලා තියෙන පොඩි තියරි ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ඒ ගණන් දෙක හදලා මේ විෂය කොටස ඉවර කරලා අපි අවසාන විෂය කොටසට යමු. මූල්‍ය ප්‍රකාශන පිළිවෙල. හදලා උත්තර ටික දාන්න මම මැසේජ් එකක් දාන්න උතන. ඒතර මට දන්නවනේ එතකොට හදලා කියලා. මේකේ බගුවේ පිළිවෙලට දාන්න හිමිකම් නිකුතුවේදී මේ හිමිකම් නිකුතුවේ සහ සංචිත ප්‍රාර්ථනීකරණේ ඒ කොටු දෙකට එන්නේ මොනවද කියලා දාන්න. මැසේජ් එකක් දාති මේ පිළිවෙලට දාගෙන යන්න. එතකොට මට බලන්න පුළුවන්. ඊළඟට මුළු හිමිකම්. ඊළඟට සංචිත භාවිත කිරීම. කොටස් කරුවන්ගේ ප්‍රමාණය. වෙනස්කම් ටික දාන්න. මැසේජ් එකක් දාන්න ඕන. මේක ලොකු අමාරුවක් නැතුවද මම කලින් දැන් පැහැදිලි කරේ. හිමිකම් නිකුතුව සංචිත ප්‍රාග්ධනීකරණය. මේ සංචිත ප්‍රාග්ධනීකරණය කියන්නේ අර ප්‍රසාද නිකුතුව කියන එක නෝනයි. ප්‍රසාද නිකුතුව කියන එක නෝනයි සංචිත ප්‍රාග්ධනීකරණය කියන්නේ. මුදල් ප්‍රවාහයක් හිමිකම් නිකුතුවේ සිදුවේ හිමිකම් නිකුතුව සංචිත ප්‍රාග්ධනීකරණය. සිදුවේ සිදු නොවේ මුළු හිමිකම නිකුතුවේ වැඩි වේ සංචිත ප්‍රාග්ධනීකරණයේදී මුළු හිමිකම වෙනස් නොවේ සංචිත භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ හිමිකම් නිකුතුවේ භාවිතා නොකරයි මේකේ භාවිතා කරයි කොටස් කරුවන්ගේ ප්‍රමාණය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ඉන්න කට්ටියට තමයි ඔය හම්බෙන්නේ බාහිර කට්ටියට හම්බෙන්නේ නැහැ ඒ නිසා වෙනස් නොවේ හිමිකම් නිකුතුවේ කොටස් කරුවන්ගේ ප්‍රමාණය වෙනස් නොවේ ප්‍රශ්නාංක 3 විදිහට කරන්න පුළුවන් ඉතාමත් ලේසි. ඔව් හරි. හොඳයි. හතරවෙනි ප්‍රශ්නෙත් ඉක්මනට කරන්න බලන්න. එන්නේ එකේ තමයි වැදගත් වෙන්නේ ඔයාලට අර හිමිකම් නිකුතුවයි ප්‍රසාද නිකුතුවයි සම්බන්ධයෙන් ගණන් දෙකක් තමයි එකක් ගණනක් තමයි දාලා තියෙන්නේ. ඒ ගානේ ජර්නල් සටහන් ටික ඉල්ලලා තියෙනවා. ලෙජර් ගේම් නම් පිළිවෙල කරන්න අවශ්‍ය නැහැ. ජර්නල් සටහන් ටික පොදු ජර්නල් එක දාන්න හොඳ ප්‍රමාණවත් එක. ප්‍රමාණවත්. ජර්නල් සටහන් ටික පොදු ජර්නල් එකේ දාලා අර හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ
හිමිකම් වෙනස් වීමේ